ආයුබෝවන් දරුවනේ හොඳයි අපි එහෙනම් අද දවසේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ පෙරසැරි පිරිවැයකරණට අදාළ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර. ඉතින් මම ඊ타මත්ම අවධාරණයෙන් කියන දෙයක් තමයි ඔබ මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව දැන් සම්බන්ධ වෙනවා නම් මේක නරඹනවා නම් බලනවා නම් මේකට සම්බන්ධ වෙනවා නම් අනිවාර්යයෙන්ම කරලා තියෙන ඕන දෙයක් තමයි මොකක්ද? තියරි වීඩියෝ ටික බලන්න ඕනේ. මම පෙරසැරි පිරිවැයකරණට අදාළ වීඩියෝ ගණනාවක් ඇතුළත් කරලා තියෙනවා සම්පූර්ණම තියරිය. ඉතින් මම හිතනවා හැමෝම දැන් මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව බලන්නේ මේකට සම්බන්ධ වෙන්නේ අනිවාර්යයෙන්ම තියරි වීඩියෝ ටික බලලා කියලා. එහෙම නැත්තම් ඔයාලට හොඳම වැඩේ තමයි මේ පේපර් ඩිස්කෂන් එක ඉවරුණාට පස්සේ නැවතත් ඒ තියරි වීඩියෝ ටික බලන්න. බලලා නැති අය බලලා තමයි මේක බලන්න ඕනේ. එතකොට තමයි ඔබට මේකේ ප්‍රතිඵලය නිවැරදිව ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් ඔබට මේකේ ප්‍රතිඵලය නිවැරදිව ගන්න බැහැ. නිසා මේ ප්‍රතිඵලය නිවැරදිව ලබා ගන්න නම් අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය මේකෙන් ළඟා කර ගන්න නම් ඔබ අනිවාර්යයෙන්ම මේ තියරි වීඩියෝ ටික බලන්න ඕනේ. තියරි විතරක් නෙමෙයි ඒකෙත් මම විභාග ප්‍රශ්න සාකච්ඡා කරලා තියෙනවා මම අර ලේසියට තියරි කියලා කිව්වට. right. හරි. එහෙමනම් අපි හැමෝම යමු ඉස්සෙල්ලාම විභාග ප්‍රශ්න වලින් මම මුලින්ම පටන් ගන්නවා මේ ඇත්තට මේක අලුත් සිලබස් එකේදී 83 එකට ඇතුළත් කරලා තියෙනවා. හැබැයි මේක 82 වල තමයි පරණ විෂය නිර්දේශය තියෙන්නේ. ඒ නිසා මම එක ප්‍රශ්නයක් විතරක් 82 එකෙන් කරනවා. හැමෝටම පුළුවන් අවශ්‍ය නම් ගන්න 2018 ජනවාරි 2018 ජනවාරි ප්‍රශ්නය තමයි මම මුලින්ම ගන්නේ 2018 ජනවාරි 82 වල ඒ ප්‍රශ්නේ මම ගන්නේ 2018 ජනවාරි 2018 ජනවාරි ප්‍රශ්න අංක 7 විය යුතුයි මාගේ මතකයේ හැටියට. ඔව් 2018 ජනවාරි ප්‍රශ්න අංක 7. right. ඒ ප්‍රශ්නේ හැමෝම ගන්න. right. right. දැන් වාගාව තිබුණේ නැති වුණත් ගැටලුවක් නැහැ. බෝඩ් එකට මම මේක දාලා තියෙනවා. බෝඩ් එකෙන් වාට ඒක බලා ගන්න පුළුවන් හොඳට පැහැදිලිව. right. හොඳයි 2018 ජනවාරි ප්‍රශ්න අංක 7 තමයි මම මුලින්ම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි පුතේ දැන් බලන්න මේ ගාන පෙරසැරි පිරිවැයකරණේ සියලු දෙනා තියරි වීඩියෝ බලලා තියෙන්න ඕනේ දැන්. right වෙබ් අඩවියේ ටික බලලා නැතුව ආවොත් නම් ඉතින් ඒකේ ප්‍රතිඵලය ගන්න බැරි වෙනවා. right. මොකද මම මේකේ තියරි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ මොහොතේදී. right මේක බොහොම ලස්සනට බොහොම පිළිවෙලට අපි තියරි වලදී අතුලත් කරලා තියෙනවා. ඒ නිසා මේ වීඩියෝ ටික බලලා මේකට සම්බන්ධ වෙන්න. right. මේ බලන්න පුතේ නිෂ්පාදන සමාගමක් වන ඉවෝන් සමාගම අනුක්‍රමික පෙරසැරි දෙකක් භාවිතයෙන් M නැමැති නිෂ්පාදිතය නිෂ්පාදනය කරයි. M කියලා භාණ්ඩයක් නිෂ්පාදනය කරනවලු අනුක්‍රමික පෙරසැරි දෙකක් භාවිතයෙන්. එක ළඟ තියෙන පෙරසැරි දෙකකින්. පළවෙනි පෙරසැරියේ නිමවුම දෙවන පෙරසැරියට මාරු කරනවලු. ඔබ දන්නවා පෙරසැරි පිරිවැයකරණේ ලක්ෂණය තමයි ඒක. නේද? පෙරසැරි පිරිවැයකරණ විශේෂත්වයක් තමයි එක පෙරසැරියක නිමවුම ඊළඟ පෙරසැරියට මාරු වෙනවා යෙදවුම් විදිහට. right. එහෙනම් ඒකත් මෙතන පැහැදිලියි. right. 2017 දෙසැම්බර් මාසයේ සඳහා පළවෙනි පෙරසැරියට පහත් තොරතුරු අදාළ වේ. යෙදූ ද්‍රව්‍ය ඍජු ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 14000යි 244000යි. ඍජු වේතන 35200යි. නිෂ්පාදන පොදු කාර්යය 26000යි. සාමාන්‍ය අපතය යෙදවුම් වලින් 10%යි අපතේ කිලෝග්‍රෑමයක් දෙක ගාන විකුණන්න පුළුවන්ලු. නිමවුම 12000යි. ආරම්භක හෝ අවසන් වන වැඩ නොතිබුණි යන්න විශේෂත්වයක්. right.
මම මේ ගානෙන් පටන් ගන්න හේතුව තමයි 83 පසුගිය විභාග ප්‍රශ්න තුනේම මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන ප්‍රශ්න තුනේම පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල ඇවිල්ලා තියෙන නොනිමි වැඩ තියෙන ඒවා. සාමාන්‍ය විභාගයේ ප්‍රශ්න 10ක් ගත්තොත් 9ක් මේන්නේ නොනිමි වැඩ තියෙන ඒවා. මොකද නොනිමි වැඩ නැති වෙනකොට ළමයට වැඩේ ලේසි වෙනවා. ඒ නිසා විභාගයට තරමක් සංකීර්ණ ප්‍රශ්නයක් අහන්න ඕන නිසා හැම වෙලාවෙම විභාගෙදී අහන්නේ නොනිමි වැඩ තියෙන එකක්. ඊටාම කලාතුරකින්. ඒ කියන්නේ මම කිව්වේ සාමාන්‍ය ප්‍රශ්න පත්‍ර 10කට එකක් හෝ දෙකක් උපරිම. සරලව හිතුව 5කට එකක් තමයි නොනිමි වැඩ නැතුව ඉන්නේ ගානක්. right. දැන් ඔබ බැලුවොත් මේක මම පුංචි පැහැදිලි කිරීමක් කරන්නම්. මේ පළවෙනි පෙරසැරියට අදාළව තමයි දීලා තියෙන්නේ. අපි මේ චිත්‍රය අඳ ගන්න ඕන පුතේ ඉස්සෙල්ලාම. පෙරසැරි වල පළවෙනි වැදගත් දේ තමයි පුතේ චිත්‍රය අඳ ගන්න ඕනේ නේ. ඔයාලට මතක ඇති. තියරි වීඩියෝ එක බැලුවා නම් ඒකේ තියෙනවා මම ලස්සනට ඇඳලා. මේ පළවෙනි පෙරසැරිය නිමවම මාරු කරනවා දෙවෙනි පෙරසැරියට. අපිට තොරතුරු දීලා තියෙන පළවෙනි පෙරසැරිය පිළිබඳව. පළවෙනි පෙරසැරියට පුතේ යෙදවුම් ඇතුළත් කරනවා කිලෝග්‍රෑම් 14000ක් මේ. කිලෝග්‍රෑම් 14000ක්. කිලෝග්‍රෑම් 14000ක යෙදවුම් ඇතුළත් කරනවා. ඔන්න මේ පෙරසැරියට යෙදවුම් විදිහට ඇතුළත් කරනවා 14000ක්. ඊට පස්සේ ඒ පෙරසැරියට නිමවුම විදිහට ඒකෙන් එළියට එනවා නේ. දෙවෙනි පෙරසැරියට මාරු කරනවා නිමවුම 12000ක්. කිලෝග්‍රෑම් 12000. ඔන්න මේකට ඇතුළත් කරා 14000ක් එළියට එනවා 12000ක්. ආරම්භකවත් අවසානවත් නොනිමි නෑ. ආරම්භයේවත් අවසානයේවත් නොනිමි නෑ කියන එකෙන් ඔයාලට පැහැදිලි වෙනවා මොකද්ද පුතේ? කියන්නේ 14000ක් දාලා 12000ක් ආවා කියන්නේ 2000කට වෙච්ච දෙයක් නෑ පුතේ. නේද? 14000ක් දාලා 12000යි නම් එළියට ආවේ. ඒකේ අදහස 2000කට වෙච්ච දෙයක් නෑ. අපි ඒකට කියනවා සත්‍ය හානිය කියලා. සත්‍ය හානිය. සත්‍ය හානිය කිලෝග්‍රෑම් 2000යි පුතේ. මේ ක්‍රියාවලියේ බලාපොරොත්තු වුණ හානිය කොච්චරද? මේදී සාමාන්‍ය අපතේ. ඒකට අපි කියන සාමාන්‍ය අපතේ කියලා. සාමාන්‍ය අපතේ. සත්‍ය අපතේ තමයි 2000. සාමාන්‍ය අපතේ නැත්තම් සාමාන්‍ය හානිය. මේ ක්‍රියාවලිය අපි බලාපොරොත්තු වුණේ පුතේ මේ යෙදවුම් වලින් 10%යි. ඒ කියන්නේ යෙදවුම් 14000යි. ඕකෙන් 10%ක් හානි වෙයි කියලා තමයි බලාපොරොත්තු වුණේ. ඒ කියන්නේ පුතේ අපි බලාපොරොත්තු වුණා කිලෝග්‍රෑම් 1400ක් හානි වෙයි කියලා. කිලෝග්‍රෑම් 1400ක් හානි වෙයි කියලා තමයි බලාපොරොත්තු වුණේ නේද? right. ඇත්තටම හැබැයි හානි වෙලා තියෙනවා 2000ක්. ඇත්තටම 2000ක් හානි වෙලා. අපි එහෙනම් කියනවා මොකක් කියලාද මේක? අසාමාන්‍ය හානියක් කියලා. හිතුවට වඩා ඇත්ත හානිය වැඩි. අපි බලාපොරොත්තු වෙන්නේ පුතේ 1400ක් හානි වෙයි කියලා. හැබැයි ඇත්තටම හානි වෙලා තියෙනවා 2000ක්. හිතුවට වඩා 600ක් හානි වෙලා. හිතුවට වඩා 600ක් හානි වෙලා. ඒ හිතුවට වඩා හානි වෙච්ච 600ට අපි කියන මොකක් කියලාද පුතේ? අසාමාන්‍ය අපතේ කියලා. හිතුවට වඩා වැඩිපුර හානි වෙච්ච එකට අපි කියන මොකක් කියලාද? අසාමාන්‍ය හානිය කියලා. අසාමාන්‍ය අපතේ. right. ඉතින් පළවෙනිම වැඩේ තමයි ඔන්න ඔය ටික දාගන්න ඕනේ. ඉතින් මේ පළවෙනි පෙරසැරියට ඇත්තටම පිරිවැය බැලුවොත් නිකන් රූප සටහනේ මම නිකන් අඳිනවා දැනට. ඒක විභාගයට අඳින්න ඕනේ නැහැ. ද්‍රව්‍ය රුපියල් 244000යි. වේතන 35200යි. නේ වේතන 35200යි. පොදු කාර්ය 26000යි. ඔයක තමයි වියදම් ටික. පළවෙනි පෙරසැරිය වියදම් ටික මේක තමයි. ඔන්න ඔය පෙරසැරිය වියදම් ටික. නේ? යෙදූ ද්‍රව්‍ය. ඒ කියන්නේ මේ 14000යි කොස්ට් එක 244000යි. වේතන 35200යි පොදු කාර්ය 26000යි. නේද? ඔය විදිහට ලස්සනට දීලා තියෙනවා. right. දැන් අපිට කරන්න තියෙන පළවෙනිම වැඩේ මොකද්ද? පළවෙනිම වැඩේ. අපි පළවෙනිම වැඩේ තමයි මේ කලේ ඇත්තටම. ඉස්සෙල්ලා අපි තේරුම් ගන්න ඕනේ මේ පෙරසැරිය ස්වභාවය. නේද? යෙදවුම් දැම්ම පෙරසැරි නිමෝම බැලුවා. ඇත්ත හානිය කීයද? සාමාන්‍ය හානිය කීයද? අසාමාන්‍ය හානියක්ද ලාභයක්ද වෙලා තියෙන කියලා තීරණය කළා. අපෙන් විභාගෙදී අහන්නේ පළවන පෙරසැරි ගිනෝ පිළිල කරන්න වෙන මොකුත් අහන්නේ නැහැ.
පළවෙනි පෙරසැරි ගිණුම් පිළිවෙල කරන්න කියලා අහන්නේ. කොහොමද අපි පෙරසැරි ගිණුම් හදන්නේ? පෙරසැරි ගිණුම් කොහොමද හදන්නේ? කොහොමද පෙරසැරි ගිණුම් හදන්නේ? කොහොමද පෙරසැරි ගිණුම් හදන්නේ? පෙරසැරි ගිණුම් වල අපූර්ව වැඩක් තියෙනවා කරන්න. මොකද්ද? right. පෙරසැරි ගිණුමක් කොහොමද ගහන්නේ? පෙරසැරි ගිණුමක් පුතේ ගහනකොට ගිණුම ගහනවා පෙරසැරි ගිණුම විතරයි. දැන් හදපු අයට මේවා nothing. මේ තියරි වීඩියෝ ටික බලාගෙන ඉන්න අයට nothing මේවා. සමහරු ඉන්නවා ඒකත් බලන්න නැතුව ඇවිල්ලා අපූර්වට මේක බලන්න හිතන් ඉන්නවා. මේකෙන් විතරක් ගොඩ යන්න සරල ක්‍රම කෙටි ක්‍රම. right. උඩින් ලියනවා පෙරසැරි එක ගිණුම කියලා. මේ ඒකක මේ රුපියල් වටිනාකම නැත්තම් පිරිවැය. ඒකක වටිනාකම. right. පළවෙනිම වැඩේ ආරම්භ ගුණෝනි මොකුත් නැහැ නේ මේකේ. නේ? ආරම්භ ගුණෝනි මේව මොකුත් නැහැ මේකේ. නේද? ආරම්භ ගුණෝනි නෑ මේ ගානේ. right. පළවෙනි වැඩේ මොකද්ද? සියලු පිරිවැය පෙරසැරි ගිණුමට හර කරන්න. විස්තරය කියලා ඕනනම් දාත හැකි. විස්තරය. සියලු පිරිවැය පෙරසැරි ගිණුමට හර කරන මොනවද පිරිවැය? දෙසැම්බර් මාසේ. ද්‍රව්‍ය මම ඒකට දානවා ද්‍රව්‍ය 1 කියලා. මම දානවා ද්‍රව්‍ය 1 කියලා. right. right. ද්‍රව්‍ය 1 ඒකක 14000යි කිලෝග්‍රෑම් වලින් ඒකක වලට දාන්නේ ද්‍රව්‍ය 1 විතරයි. පිරිවැය කීයද? පිරිවැය 244000යි පුතේ. 244000යි. 244000යි. ඊට පස්සේ ශ්‍රමය සියලු පිරිවැය ශ්‍රමය 35200යි. 35200යි. පොදු කාර්ය 26000යි. පෙරසැරියේ සියලු පිරිවැය අපි පෙරසැරි ගිණුමට හර කළා. පෙරසැරියේ සියලු පිරිවැය පෙරසැරි ගිණුමට හර කරා. ද්‍රව්‍ය, ශ්‍රමය, පොදු කාර්ය. පෙරසැරියේ සියලුම පිරිවැය පෙරසැරි ගිණුමට හර කරනවා. ඒක තමයි පළවෙනිම වැඩේ පුතේ. ඉතින් පළවෙනිම වැඩේ විදිහට අපි මොකද්ද කරගන්න ඕනේ? පෙරසැරියේ සියලු පිරිවැය පෙරසැරි ගිණුමට හර කරන්න. ඒක කරගත්තා. ඊට පස්සේ සාමාන්‍ය හානිය සටහන් කරන්න. සාමාන්‍ය හානියේ සුන්බුන්නගේ. ඒක අපි සාමාන්‍ය හානි ගිණුම හර පෙරසැරි ගිණුම හර. පළවෙනිම වැඩේ තමයි පෙරසැරියේ සියලු පිරිවැය පෙරසැරි ගිණුමට හර කරන්න. ඊගාවට සාමාන්‍ය හානි සුන්බුන්නගේ සාමාන්‍ය හානි ගිණුම හර පෙරසැරි ගිණුම බැර. සාමාන්‍ය හානි ඒකක නම් ගණනය කරගත්ත 1400. සුන්බුන්නගේ කීයද සාමාන්‍ය හානි? මේ බලන්න ගාන කියනවා සාමාන්‍ය හානි යෙද වූ ද්‍රව්‍ය වලින් 10%ක් වෙනවා අතර සුන්බුන්නගේ කිලෝග්‍රෑමයක් රුපියල් 2 ගානේ විකුණන්න පුළුවන්ලු. එහෙනම් සාමාන්‍ය හානි සුන්බුන්නගේ පුතේ 2800යි. 14 2 2800. right. ඊට පස්සේ නිමිතොගේ ඇත්තරම් පෙරසැරි දෙකට මාරු කරනවා. නිමිතොගේ. ඊට පස්සේ නිමිතොගාගේ කරනවා. නිමිතොගේ කීයද? 12000යි. නිමිතොගේ 12000යි. නිමිතොගේ පෙරසැරි දෙක ගිණුම හර
මේ පෙරසැරි ගිණුම බැර පළවෙනි පෙරසැරි ගිණුම බැර දෙවෙනි පෙරසැරි ගිණුම හර අපෙන් අහලා තියෙන පෙරසැරි ගිණුම විතරයිනේ පුතේ නේද right දැන් මොකද කරන්නේ දැන් මොකද කරන්නේ මේක අගය කරන්න ඕනේ එතකොට අපි ඉගෙන ගත්තා මෙහෙම එකක් තද වැඩි වෝඩ් එක පොඩ්ඩක් right අපි ඉගෙන ගත්තා මෙහෙම එකක් මොකද්ද පෙරසැරි පිරිවැය කරන්නේදී පුතේ ඒකකයක පිරිවැය සමානයි කොහොමද ගණනය කරේ ඒකකයක පිරිවැය ඒකකයක පිරිවැය සමානයි මෙන්න මෙහෙම සූත්‍රය ලියාගත්තා පෙරසැරියේ මුළු පිරිවැය ඍණ සුන්බුන්නගේ සාමාන්‍ය හානියේ සුන්බුන්නගේ නැත්නම් ශුද්ධ උපලබ්ධියගේ බෙදීම යෙදවුම් ඍණ සාමාන්‍ය හානිය ඒකක මේකට අපි තනි වචනයක් කිව්ව පුතේ අපේක්ෂිත හොඳ ඒකක කියලා අපේක්ෂිත හොඳ ඒකක උඩ ඒකට කිව්වා තනි වචනයක් පෙරසැරි ශුද්ධ පිරිවැය කියලා අපි බලමු පෙරසැරි මුළු පිරිවැය කීයද කියලා මේ ගානේ පෙරසැරි මුළු පිරිවැය කොහොමද ගණනය කරන්නේ මේ ටික එකතු කරලා බලන්න පෙරසැරි මුළු පිරිවැය පෙරසැරි මුළු පිරිවැය දෙලක්ෂ 44000යි ධන 35200 ධන 26000 ඔන්න පෙරසැරි මුළු පිරිවැය 3,52,200යි පුතේ 3,52,200යි පෙරසැරි මුළු පිරිවැය 3,52,200යි ඍණ සාමාන්‍ය හානිය සුන්බුන්නගේ දැක්ක 2800යි කියලා නේ යෙදවුම් 14000යි සාමාන්‍ය හානිය 1400යි ඒකක වලින් දැන් බලන්න කීයද කියලා වාට එන උත්තරේ රුපියල් 24යි පෙරසැරියේ ඒකකයක නිෂ්පාදන පිරිවැය රුපියල් 24ක් එනවා පෙරසැරියේ ඒකකයක නිෂ්පාදන පිරිවැය පුතේ රුපියල් 24ක් එනවා ඒකකයක නිෂ්පාදන පිරිවැය රුපියල් 24යි ඒකකයක නිෂ්පාදන පිරිවැය රුපියල් 24යි නම් නිමිතෝගේ අගය කරන්න ඒකකයක් 24 ගානේ ඔයා 12000 වැඩි කරන්න 24න් එතකොට එනවා නිමිතෝගේ පිරිවැය දෙවෙනි පෙරසැරියට මාරු කරන තොගේ පිරිවැය එනවා පුතේ 12000 වැඩි කිරීම 24 2,88,000යි 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 right ඊට පස්සේ බලන්න ඕනේ මේකේ සාමාන්‍ය හානිය 1400 සත්‍ය හානිය 2000යි අන්න ඇත්ත හානිය බලාපොරොත්තු වුණාට වඩා වැඩි පුතේ. ඒකින්ද අපි කියන අසාමාන්‍ය හානියක් කියලා. අසාමාන්‍ය හානියක් කියන්නේ බලාපොරොත්තු වුණාට වඩා වැඩිපුර හොඳ එකක අපිට අහිමි වෙලා තියෙනවා. කීයක්ද? 600ක්. අපි කොහොමත් 1400ක් නැති වෙනවා කියලා බලාපොරොත්තු වුණා. එතකොට මේ සාමාන්‍ය හානිය හොඳ එකක වලින් අපි ඒ සාමාන්‍ය හානිය පිරිවේ ආවරණය කරගන්නවා. හැබැයි එතනින් එහාට වෙච්ච ලොස් එක අපි අඳුන ගන්න ඕනේ අපිට වෙච්ච අලාභයක් විදියට. ඒක අගය කරන්නේ හොඳ එකකයක පිරිවැයට. අසාමාන්‍ය හානියක් වෙලා තියෙනවා නම් අසාමාන්‍ය හානි ගිණුම හර අසාමාන්‍ය හානි ගිණුම හර කීයක්ද අසාමාන්‍ය හානි ඒකක 600යි. අගය කරන්නේ හොඳ එකකයක පිරිවැයට. එහෙනම් 600ත් අගය කරනවා 24කට. මොකද මේක හොඳට තිබ්බනම් රුපියල් 24ක් වටිනවා ඒකකයක්. එහෙනම් එවැනි 24ක් වටින
600ක් අපිට නැති වෙලා 14400යි loss එක right 14400 එච්චරයි තියෙන්නේ නොනිමි නැහැ නොනිමි නැත්තම් මේ වැඩට ඉවරයි නම් අපි බලනවා හර පැත්තයි බැර පැත්තයි තුලනය කළා බලන්න හර පැත්තේ ඒකක 14000කට බැලන්ස් වෙනවා බැර පැත්තත් ලස්සනට ඒකක වලින් නම් බැලන්ස් වෙනවා 14000යි රුපියල් අගේ බලන්න මේ පැත්තේ 3,52,200යි මේ පැත්තෙත් අනිවාර්යයෙන්ම 3,52,200යිද කියලා බලන්න 3,52,200යිද කියලා බලන්න දැන් ඔයාලට පැහැදිලි වෙනවා ඇති පෙරසරි පිරිවැකරණයේදී නොනිමි වැඩ නැති අවස්ථාවකදී අපි පෙරසරි ගිනෝ පිළිල කරපු ආකාරය නේද right එහෙනම් නොනිමි වැඩ නැති අවස්ථාවක ඔය ආකාරයට තමයි අපි පෙරසරි ගිනුම පිළිල කරන්නේ දැන් ඒක පැහැදිලි වුණාද පුතේ ඔයාලා ඔක්කොටම ඔයාලට තේරුණාද right දැන් අපි කතා කළා නොනිමි වැඩ නැති ගාණක් හදන එක right දැන් AT3 විභාගයේ අලුත් විෂය නිර්දේශය යටතේ ආපු ප්‍රශ්න තුනම ඇවිල්ලා තියෙන්නේ නොනිමි වැඩ තියෙන ගණන් ඉතින් ඊළඟට එන ප්‍රශ්නය මාර්තු මාසේ බොහෝ විට නොනිමි වැඩ තියෙන එකක් වෙන්න පුළුවන්. හැබැයි මම දැන් හැදුවා වගේ නොනිමි වැඩ නැති එකකුත් වෙන්න පුළුවන් පුතේ. right? නොනිමි වැඩ නැති ගාණක් වෙන්නත් පුළුවන්. right. දැන් නොනිමි වැඩ තිබ්බත් නැතත් ඔයා බය වෙන්නේ නැහැ. right? ඔයා බය වෙන්නේ නැහැ. ඇයි ඔයා බය වෙන්නේ නැත්තේ? right. අපි දැන් ඒ ගණනුත් හදන්න යන්නේ. නොනිමි වැඩ තිබ්බත් නැතත් මම මුලින්ම යනවා 2020 ජූලි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නාංක 10 2020 ජූලි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නාංක 10 2020 ජූලි ප්‍රශ්න අංක 10 right මම ඉස්සෙල්ලාම කතා කරන්නේ 2020 ජූලි right 2020 ජූලි ප්‍රශ්නාංක 10 ජූලි ප්‍රශ්න පත්‍රය දැන් හොඳට බලන්න ගාන right හොඳට බලන්න ගාන දිහා ඔයාලට පේනවා සීමා සහිත P සමාගම විසින් පෙරසැරියන් කිහිපයක් භාවිතා කරමින් ඒ නිෂ්පාදිතේ නිපදවනු ලැබේ 2020 ජූනි මාසයේ සඳහා වන පළවෙනි පෙරසැරට අදාළ පහත් තොරතුරු ලබා දී ඇත. දීලා තියෙන තොරතුරු ඍජු ද්‍රව්‍ය ශ්‍රමයේ පොදු කාර්යය 2020 ජූනි මාසයේ අවසානයේදී පළවෙනි පෙරසැරියෙන් දෙවෙනි පෙරසැරට මාරු කරන ලද මුළු නිමවම කිලෝග්‍රෑම් 2500යි. අපතය යෙදවුම් වලින් 5%යි. මේ කිලෝග්‍රෑමයක් 23 බැගින් විකිණිය හැකි වේ. අවසාන නොනිමිතෝගේ කිලෝග්‍රෑම් 150ක් වූ අතර එහි සම්පූර්ණ කිරීමේ මට්ටම් පහත පරිදි වේ. right. ආරම්භක නොනිමි නෑ. නේද? ආරම්භක නොනිමි නෑ මේ ගානේ. right. ඒට ඉතිහාසයේම ආරම්භක නොනිමි තියෙන ගණන් දීලා නැහැ ඇත්තටම. බොහොම සරලයි. නමුත් සංකීර්ණයි හේතුව අවසාන නොනිමි තියෙන නිසා. අවසාන නොනිමි තියෙනේවත් එක්ක අපිට සිද්ධ වෙනවා සමානුපාතික ඒකක ගණනය කරන්න. අන්න සමානුපාතික ඒකක සංකල්පය වැදගත් වෙනවා දැන් වාට. right. දැන් අපි ඉස්සෙල්ලා බලමු පුතේ මේක ඉස්සෙල්ලා චිත්‍රය අඳ ගන්නවා. පළවෙනිම වැඩේ තමයි චිත්‍රය පැහැදිලිව අඳ ගන්න. දැන් මේක දීලා තියෙන A කියන නිෂ්පාදිතයට අදාළව පළවෙනි පෙරසැරියට අදාළ එක පෙරසැරිය. එතකොට මේක ආරම්භක නොනිමි නැහැ. හැබැයි යෙදවුම් ඇතුළත් කරලා තියෙනවා කිලෝග්‍රෑම් 2800. එතකොට මේකේ එළියට ගිහිල්ලා තියෙනවා නිමවුම විදිහට නිමිතොගේ තියෙනවා කිලෝග්‍රෑම් 2500. කිලෝග්‍රෑම් 2500. නිමිතොගේ 2500 පුතේ. right. නොනිමි අවසානයේට නොනිමි විදිහට තියෙන 150 කිලෝග්‍රෑම්.
රයිට්. ඒ කියන්නේ ඔක්කොම ඇත්තටම 2650යි. නිම කරපුවයි නොනිමි එකතු කරාම 2650 කිලෝග්‍රෑම්. දැන් පුතේ 2800ක් දැම්මනේ මේ පළවෙනි පෙරසරියට. 2800 පළවෙනි පෙරසරියට දාලා එළියට ගිහිල්ලා තියෙන්නේ හොඳ එකක විදිහට 2500 තව 150ක් තියෙනවා. ඒවා තාම පොඩ්ඩක් නිම කරන්න තියෙනවා නොනිමි ඒවා. මොන වුණත් 2650ක් තියෙනවා ඒ කියන්නේ. ඒ කියන්නේ 150කට වෙච්ච දෙයක් නැහැ නේ. වාට තේරෙනව නේද? දැන් වාට තේරෙනව පුතේ 150කට වෙච්ච දෙයක් නැහැ. අපි ඒකට කියනවා ඇත්ත හානිය කියලා. අන්න කියනවා අපි සත්‍ය හානිය. සත්‍ය හානිය. කිලෝ 150යි. කිලෝග්‍රෑම් 150කට වෙච්ච දෙයක් නැහැ. කිලෝග්‍රෑම් 150කට වෙච්ච දෙයක් නැහැ. එහෙනම් ඒකට කියනවා සත්‍ය හානිය කියලා. හැබැයි අපි ඕක බලාපොරොත්තු වෙන යම් මට්ටමකට. අපි කියනවා ඒකට සාමාන්‍ය හානිය කියලා. සාමාන්‍ය හානිය. අපි මේ ක්‍රියාවලියේදී පුතේ බලාපොරොත්තු වුණා මේ ගාණ කියන්නේ. සාමාන්‍ය අපතේ යෙදවුම් වලින් 5%ලු. ඒ කියන්නේ 2800ක් දානකොට 5%ක් 140ක් ඒ කියන්නේ. ඒ කියන්නේ කොහොමත් හිතුවා කිලෝ 140ක් හානි වෙයි කියලා. හැබැයි හිතුවට වඩා හානි වෙලා තියෙනවා. හිතුවට වඩා හානි වෙලා තියෙනවා පුතේ. හිතුවට වඩා හානි වෙලා තියෙනවා. අපි ඒකට කියනවා අසාමාන්‍ය හානියක් කියලා. මේ ගානෙත් තියෙන අසාමාන්‍ය හානියක්. අසාමාන්‍ය හානියක්. කිලෝග්‍රෑම් 10ක්. බලාපොරොත්තු වුණාට වඩා වැඩිපුර පුතේ කිලෝග්‍රෑම් 10ක් හානි වෙලා තියෙනවා. දැන් ඔන්න යෙදවුම නිමවුම බැලන්ස් කරලා සත්‍ය හානිය, සාමාන්‍ය හානිය සහ අසාමාන්‍ය හානිය ගණනය කරගත්තා. දැන් බලන්න Tamanට ඒ ටික ගණනය කරගත්ත ආකාරය පැහැදිලිද? මොන දේ කරන්නත් පෙර ඔබට දැනගැනීමට හැකියාව තිබිය යුතුයි. ඔබ තේරුම් ගත යුතුයි මේ කරපු ගණනය කිරීම ටික පැහැදිලිද? දැන් ඔයාම හිතලා බලන්නකෝ. ඔයාට මේ ගණනය කිරීම ටික පැහැදිලිද? නේද? ඔයාට මේ ගණනය කිරීම ටික පැහැදිලිද පුතේ? නේද? ඔයා බලන්න. ඉස්සරහට යන්න කලින් මේක ඉස්සරහට යන්න කලින් ඔයා බලන්න. ඔයාට පැහැදිලිද මේ ගණනය කිරීම ටික? right? right. හරි. පළවෙනි වෙලේ තමයි මේ කියපු ටික තේරෙන්න ඕනේ. right. හරි. දැන් මේක නොනිමි තියෙන ගාණක්. නොනිමි සම්පූර්ණ වෙලා තියෙන විදිහත් කියනවා. අවසාන නොනිමි කිලෝග්‍රෑම් 150යිලු. ඒක තියෙන්නේ ද්‍රව්‍ය 100ක් නිමයි, ශ්‍රමයේ 80ක් නිමයි, පොදු කාර්යයෙන් 60යි. එතකොට අපිට මුණ ගැහෙනවා සංකල්පයක්. ඔබ වීඩියෝ බැලුවා නම් තියරි ටික ඔයාලට පේනවා. ඒකට අපි කියනවා සමානුපාතික ඒකක කියලා. ඔබට අනිවාර්යෙන්ම මේ වගේ ගාණක් හදන්න. ඒ කියන්නේ නොනිමි තියෙන අවස්ථාවකදී නොනිමි තියෙන ගාණක් හදන්න අනිවාර්යෙන් වාට කරන්න වෙනවා පුතේ. මොකද්ද? පිළිල කරන්න වෙනවා නිෂ්පාදන පිරිවැය හා ඇගයුම් ප්‍රකාශනයක්. මොකක්ද හදන්න වෙන්නේ? නිෂ්පාදන පිරිවැය හා ඇගයුම් ප්‍රකාශනය. නිෂ්පාදන පිරිවැය හා ඇගයුම් ප්‍රකාශනයක් ඔබට පිළියෙල කරන්නම වෙනවා. පැහැදිලිද? නිෂ්පාදන පිරිවැය හා ඇගයුම් ප්‍රකාශනයක් ඔයාලට පිළියෙල කරන්නම වෙනවා. නොනිමි වැඩ තියෙනවා නම්. ඒක කොහොමද හදන්නේ? ඒක හදන ෆෝමැට් එක මම කියන්න. මේකේ සමානුපාතික ඒකක වර්ග 3ක් ගන්න වෙනවා. හේතුව ද්‍රව්‍යවල 100ක්, ශ්‍රමයේ 80ක්, විචල්්‍ය පොදු කාර්ය 60යි. ඒතර අසමාන අනුපාතයන්ගෙන් තියෙනවා වර්ග 3ක්. මම ගහනවා මගේ සමානුපාතික ඒකක පෙන්වන නිෂ්පාදන පිරිවැය ඇගයුම් ප්‍රකාශනය. භෞතික ඒකක. භෞතික ඒකක. මෙතන ලියනවා විස්තරය කියලා. උඩට ලියනවා නිෂ්පාදන
පිරිවැය හා ඇගයුම් ප්‍රකාශනය ආරම්භක තොග නැති හින්දා අපිට WAC ද FIFO ද කියන ප්‍රශ්නේ මතුවෙන්නේ නෑ ඇත්තටම. right සමානුපාතික ඒකක 3යි. ඊට පස්සේ පොඩි තව කොලම් එකක් තියාගන්න පුතේ අපි පොඩි වැඩ කරගන්න. ද්‍රව්‍ය ශ්‍රමය පොදු කාර්ය සමානුපාතික ඒකක. හරිම ලේසි මේකේ ප්‍රකාශන තුනක් තියෙනවා. මොනවද මේ ප්‍රකාශන තුන? නිෂ්පාදන ප්‍රකාශනය, පිරිවැය ප්‍රකාශනය සහ ඇගීම් ප්‍රකාශනය. ඉතින් තනි වචනයට කියනවා, තනි වාක්‍යයෙන් කියනවා නිෂ්පාදන, පිරිවැය හා ඇගීම් ප්‍රකාශනය කියලා. ඉතින් මහ දෙයක් නෑ ඒක ඇත්තටම නේ පුතේ. right. නිෂ්පාදන, පිරිවැය, ඇගීම් ප්‍රකාශ. ඉස්සෙල්ලාම නිෂ්පාදනය. හරි. ආරම්භක නොනිමි නෑ. නිමිතොගය. නිමිතොගය. බලන්න නිමිතොගය කීයද කියලා? නිමිතොගය 2500යි. නිමිතොගය 2500යි. භෞතික ඒකක වලින් 2500යි. නිමිතොගය ගැන කතා කරන්න දෙයක් නෑ පුතේ. නිමිතොගය 100%ක්ම නිමයිනේ. ඒ නිසා සමානුපාතික ඒකක ගණනත් භෞතික ඒකක වලට සමානයි. එහෙනම් ද්‍රව්‍ය වලිනුත් 100%ක් නිමයි කියන්නේ ද්‍රව්‍ය වලිනුත් සමානුපාතික ඒකක 2500යි. ශ්‍රමේනුත් 2500යි. පොදු කාර්ය වලනුත් 2500යි. තුනම එකතු කරලා 7500 කියලා එහෙම දාන්න එපා නිකන්. බොරුවට එහෙම. ඒ වගේ වැඩ කරන්නේ අපි. right. ඔන්න නිමිතොගය. ඊට පස්සේ නිමිතොගය ගන්න. ඊට පස්සේ අවසාන නොනිමි. අවසාන නොනිමි පුතේ භෞතික ඒකක 150යි. අවසාන නොනිමි භෞතික ඒකක 150යි. අවසාන නොනිමි භෞතික ඒකක 150යි. භෞතික ඒකක වලින් 150යි. අපිට ඕනේ සමානුපාතික ඒකක. සමානුපාතික ඒකක ගන්න කොහොමද පුතේ? භෞතික ඒකක වැඩි කරන නිමවුම් ප්‍රතිශතයෙන්. දැන් ඍජු ද්‍රව්‍ය වල නම් පුතේ බලන්න නිමවුම් ප්‍රතිශතය 100%යි. එහෙනම් භෞතික ඒකක 150යි. 100%ෙන් වැඩි කරාම 15000 කියලා එහෙම දාන්න එපා. ඔයාට එනවා 150යි කියලා පුතේ. නේද? ද්‍රව්‍ය වල සමානුපාතික ඒකකත් 150යි. ශ්‍රමේ නම් නෑ නෙමෙයි 180යි. එහෙනම් මොකද කරන්න පුතේ? 180යි නම් භෞතික ඒක 150යි. නිමෝම් ප්‍රතිශතය 180යි. අන්න 120ක් කියලා එනවා පුතේ. 120යි. අන්න 120යි මොනවද? නිමෝම් ප්‍රතිශතයෙන් වැඩි කරාම එන සමානුපාතික ඒක ගණන. ශ්‍රමේ පොදු කාර්යවල 60යි. 60යි. පොදු කාර්යවල 60යි. එහෙනම් පුතේ අපි මොකද කරන්නේ? භෞතික ඒකක 150යි. නිමවුම් ප්‍රතිශතය 60යි. භෞතික ඒකක ප්‍රමාණය නිමවුම් ප්‍රතිශතයෙන් වැඩි කරාම එනවා සමානුපාතික ඒකක 90යි. right. දැන් මේ තියෙන පුතේ සත්‍ය නිමවුම. ඔයා තියරි වීඩියෝස් බැලුවා නම් පෙයි. දැන් සත්‍ය නිමවුම නෙමෙයි අපිට ඕනේ. අපිට ඕනේ අපේ අපේක්ෂා කරපු නිමවුම. දැන් ඇත්ත නිමවුම තමයි මේ දෙක එකතුව. නිමිතොගය ධන අවසාන නොනිමි මේ දෙක එකතු කරාම දැන් නිමවුමයි මේ අවසාන නොනිමි එකතු කරාම ඔබට එනවා සත්‍ය නිෂ්පාදනය. හැබැයි අපි සත්‍ය නිෂ්පාදන නෙමෙයි මට ඕනේ ඒකකයක පිරිවැය ගණනය කරන්න අපේක්ෂිත හොඳ ඒකක ඕනේ. ඒ නිසා මට මේ සත්‍ය නිෂ්පාදනයට ගලපන්න වෙනවා අසාමාන්‍ය හානිය හෝ පාඩුව. අසාමාන්‍ය හානිය හෝ පාඩුව. ඔයාලට මතක ඇති මම මේක විස්තර කරන්න යන්නේ නැහැ. මම මේක ලස්සනට තියරි වීඩියෝ එකේ විස්තර කරනවා. ඇයි අසාමාන්‍ය හානිය එකතු කරන්නේ කියලා. නේද? අසාමාන්‍ය හානිය එකතු කරනවා. ඇයි එකතු කරන්නේ? අනේ දෙයියනේ. අසාමාන්‍ය හානියක් වෙච්ච හින්දා ඇත්ත එක පොඩි, ඇත්ත එක අඩුයි. බලාපොරොත්තු වෙච්ච එක මීට වඩා ටිකක් වැඩි. කොච්චරකින් වැඩිද?
අසාමාන්‍ය හානියක් තියෙනවා මේ ගානේ කිලෝ 10ක්. බලාපොරොත්තු වුණාට වඩා 10ක් හානි වුණා. ඒ කියන්නේ ඇත්තනිම උමට වඩා බලාපොරොත්තු වෙච්ච එක 10කින් වැඩි. ඉතින් අපිට ඕනේ බලාපොරොත්තු වෙච්ච හොඳ එකක හින්දා අසාමාන්‍ය හානිය පුතේ එකතු කරනවා. අසාමාන්‍ය හානිය එකතු කරනවා. හානිය සිද්ධ වෙච්ච අවස්ථාව දන්නේ නැති නිසා අපි උපකල්පනය කරනවා ක්‍රියාවලිය අවසානයේ තමයි හානිය අඳුරගෙන තියෙන්නේ කියලා. ඒ නිසා හානි වෙච්ච එකක වලත් නිමෝම් ප්‍රතිශතය 100ක් කියලා හිතලා තමයි සමානුපාතික එක ගණන 10ක් ගත්තේ. ඒතර මේන උත්තරේට කියනවා අපි මුළු සමානුපාතික එකක. මුළු සමානුපාතික එකක. වර්ධන තේරෙනවා මේ වීඩියෝස් ටික බැලුවනම් තියරි ටික බැලුවනම් විභාග ප්‍රශ්න කියන්නේ කජ්ජක් වගේ කිරි කජු වගේ දැන් 2500 2650යි 2660යි 2630යි 2600යි සමානුපාතික එකක මුළු සමානුපාතික එකක නේද? හරි. දැන් ඔන්න නිෂ්පාදන ප්‍රකාශනය තමයි එහෙද. ඊගාවට ඕනි පිරිවැය. පිරිවැය වල පුතේ ආරම්භක නොනිමි නැති හින්දා ඉස්සෙල්ලම දානවා කාලච්ඡේදයේ පිරිවැය. කාලච්ඡේදයේ පිරිවැය. කාලච්ඡේදයේ පිරිවැය කොහොමද ගිහිල්ලා තියෙන්නේ? ඍජු ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකක් 80 ගානේ කිලෝග්‍රෑම් 2800. එහෙනම් ඒක අපිට ගණනය කරගන්න වෙනවා. කෙලිම දීලා නැහැ. කිලෝග්‍රෑම් එකක් 80 ගානේ කිලෝ 2800ක්. ඒ කියන්නේ කොස්ට් එක කීයද? ද්‍රව්‍ය වල පිරිවැය කීයද? ද්‍රව්‍ය වල පිරිවැය කීයද? 80 වැඩි කිරීම 2800. 224000යි. 224000යි. ඍජු ද්‍රව්‍ය 224000යි. 224000යි. ඍජු ශ්‍රමය 118350යි. 118350යි. විචල්්‍ය පොදු කාර්ය 70200යි. 70200යි. අපි මේකෙන් අඩු කරනවා මොකද දැන් මට ඕනේ අර ඒකකයක පිරිවැය ගණනය කරන්න පෙරසරි සුද්ධ පිරිවැය. ඒකින්ද පිරිවැයෙන් මම අඩු කරනවා සාමාන්‍ය හානියේ සුන්බුන්නගේ. සාමාන්‍ය හානි සුන්බුන්නගේ. සාමාන්‍ය හානි කීයද පුතේ? සාමාන්‍ය හානිය කිලෝග්‍රෑම් 140යි. මේ ගානේ කියනවා සාමාන්‍ය හානි 23 ගානේ විකුණන්න පුළුවන් කියලා මේ. සාමාන්‍ය හානි කිලෝග්‍රෑමයක් රුපියල් 23 ගානේ විකුණන්න පුළුවන්. එහෙනම් 140 වැඩි කිරීම 23 කීයක්ද? ඒක අපි සාමාන්‍යයෙන් සම්ප්‍රදායක් විදිහට පුතේ අඩු කරන්නේ ද්‍රව්‍ය එකෙන් 3220යි. 3220යි. සම්ප්‍රදායක් විදිහට අඩු කරන්නේ අපි ද්‍රව්‍ය එකෙන්. දැන් එනවා ශුද්ධ පිරිවැය. ශුද්ධ පිරිවැය. එතකොට එනවා පුතේ 220780යි 118350යි 70200යි. මේක මම කියනවා 2 කියලා. දැන් මට ගණනය කරගන්න පුළුවන් ඒකකයක පිරිවැය. හරිම ලේසි මේ ගාන. ඒකකයක පිරිවැය. ඒකකයක පිරිවැය. කොහොමද ඒකක පිරිවැය ගන්නෙ? 2 බෙදීම 1 කියලා මම දානවා. 2 බෙදීම 1. 2 බෙදීම 1 කිව්වේ මොකද්ද? මේ තියෙන්නේ පිරිවැය බෙදනවා ඒකක වලින්. ද්‍රව්‍යවල මුළු පිරිවැය 220780යි. ඒක බෙදන්න පුතේ සමානුපාතික එක 2660. එතකොට එනවා 83ක් කියලා. ඒකේ අදහස ඒකකයක් නිෂ්පාදනය කරන්න යන ද්‍රව්‍ය පිරිවැය පුතේ 83යි. ශ්‍රමය 118350 පුතේ බෙදන්න
2630න්. එතකොට එනවා පුතේ ඒකකයක ශ්‍රම පිරිවැය 45යි. ඊට පස්සේ 70200 පුතේ බෙදන්න 2600න්. මොකද මේ ශ්‍රමයේ පොදු කාර්යවල සමානුපාතික 2600. එතකොට එනවා 27යි. දැන් බලන්න 83 ධන 45 ධන 27. සියල් සපිරි ඒකකයක පිරිවැය 155යි. තවත් විදිහකට කියනවා නම් ඒකකයක ද්‍රව්‍ය පිරිවැය 83යි, ඒකකයක ශ්‍රම පිරිවැය 45යි, ඒකකයක පොදු කාර්ය 23යි. ඒ කියන්නේ ඒකකයක මුළු නිෂ්පාදන පිරිවැය 155යි. right. දැන් අපි වැඩ දෙකක් කරා. නිෂ්පාදනය කරා. නිෂ්පාදනයේ තියෙනවා මේකේ පිරිවැය තියෙනවා. නිෂ්පාදන පිරිවැය හා ඇගයුම් ප්‍රකාශනය. දැන් තියෙන්නේ ඇගයීම වැලියුේෂන් පාර්ට් එක. නේද? දැන් ඉතුරු වෙලා තියෙන්නේ ඇගයීම කොටස. නිෂ්පාදන පිරිවැය කියන කොටස ඉවරයි. ඇගයීම. කොහොමද පුතේ ඇගයීම කරන්නේ? අපි වැලියුේෂන් කරනවා. මොනවද අපිට වැලියුේෂන් කරන්න තියෙන්නේ? ස්ටොක්ස්. අංක 1 තොගය. නේද? නිමි තොගය අගය කරනවා. නිමි තොගය නම් බබා වගේ අගය කර දෙයක් ඇයි? නිමි තොගය කියන්නේ පුතේ ද්‍රව්‍ය ශ්‍රමයේ පොදු කාර්ය තුනම එක විදිහට සම්පූර්ණ වෙලා තියෙනවා. මේ බලන්නකෝ ඒකේ සමානුපාතික ඒකකත් නිමි තොගේ හැම කොම්පොනන්ට් එකකින්ම 2500යි මේ. ද්‍රව්‍ය 2500යි. ශ්‍රමයේ 2500යි. ඒකින්ද එක 2500ක් වැඩි කරනවා කෙලින්ම 155න්. එහෙනම් 2500 වැඩි කරනවා 155න්. 2500 වැඩි කිරීම 155. 2500 වැඩි කිරීම 155. right. එතකොට එනවා පුතේ 3,87,500යි. නිමිතෝගේ වටිනාකම අර එකතුව කොලම් එකෙන් දාගන්න 3,87,500යි. ඔන්න නිමිතෝගේ. අපි ඔයෙත් එක්කම මං අගය කරන්න නොනිමි. නොනිමි තොගේ. නොනිමි තොගේ අර වගේ අගය කරන්න බෑ එකවරම. 155 වැඩි කළායි පුතේ. නොනිමි එහෙම අගය කරන්න බෑ මේ. ඔයාට බැලුවහම පේනවා පුතේ නොනිමි වල ද්‍රව්‍ය වලින් 150යි. හැබැයි ශ්‍රමයෙන් 120යි. එහෙනම් ද්‍රව්‍ය වලින් සමානුපාතික 150යි. ද්‍රව්‍ය ඒකකයක පිරිවැය පුතේ 83යි. ඒකකයක ද්‍රව්‍ය පිරිවැය 83යි. ඒකකයක ද්‍රව්‍ය පිරිවැය 83යි. ඉන්න ද්‍රව්‍ය අවසාන නොනිමි තුල ඇතුළත් වෙලා තියෙන ද්‍රව්‍ය පිරිවැය කීයද? 150 වැඩි කරනවා 83න්. 12450යි. ශ්‍රමයේ සමානුපාතික 120යි පුතේ. ඒකකයක පිරිවැය ශ්‍රමය 45යි. එහෙනම් 120 වැඩි කරනවා 45න්. එතකොට එනවා පුතේ 5400යි. ඊට පස්සේ පුතේ 90යි පොදු කාර්ය වලින් සමානුපාතික එක. ඒකකයක පොදු කාර්ය පිරිවැය පුතේ 27යි. එහෙනම් 90 වැඩි කරන 27න්. ඒක එකවර හොයන්න බැරි වුණා. මොකද සමානුපාතික එකක වෙනස් එකිනෙකට 2430යි. අන්න ඔය ටිකේ එකතුව ගන්නවා. 2430 ධන 5400 ධන 12450. එතකොට එනවා 20280යි. 20280යි. ඒ නොනිමි තොගය අවසාන නොනිමි තොගය. තව එකක් තියෙනවා මට වැලියු කරගන්න. මොකද්ද? මට වෙච්ච අසාමාන්‍ය හානිය. ඒකක 10යි. ඒක නම් පුතේ මේකිනුත් 10යි, මේකිනුත් 10යි, මේකිනුත් 10යි. මොකද හානිය ක්‍රියාවලිය අවසානයේ හඳුනගෙන තියෙන්නේ. ඒතකොට හොඳ ඒකකයක පිරිවැයටම සමානයි හානිය. මම වැලියු කරනවා අසාමාන්‍ය හානිය. අසාමාන්‍ය ඒකක 10යි, එකක් 155 ගානේ. ඒ කියන්නේ පුතේ 1550යි. ඔන්න මම වැලියුේෂන් ටික දාගත්තා. දැන් මට කියන්න බලන්න ඔයාලට පුළුවන්ද? ඔයාලට තේරුණාද පුතේ මේක? නේද? ඔයා දැන් ඉස්සරහට යන්න ඕනේ. මේක තේරුණාද කියන එක ඔයා තහවුරු කරගෙන. මේ නිෂ්පාදන පිරිවැය හා ඇගයුම් ප්‍රකාශනය පිළිල කරපු ආකාරය ඔබට පැහැදිලිද? දැන් බලන්න පුතේ ඔයා. ඔයා දැන් කල්පනා කරලා බලන්න ඔයාට පැහැදිලිද?
ඔයාලට පැහැදිලි වුණාද? නිෂ්පාදන පිරිවැය ඇගයුම් ප්‍රකාශන පිළිල කරපු ආකාරය. එහෙනම් ඒක පැහැදිලි වුණා ඔබට. අපි බලමු එහෙනම් ඒකේ ඇහුව ප්‍රශ්නේ. අහන්නේ පුතේ පෙරසරි ගිණුම පිළිල කරන්න. සමානුපාතික ඒකක හා පිරිවැය දක්වන ප්‍රකාශය සහ පෙරසරි ගිණුම ලකුණු 15ක්. සාමාන්‍ය මේක අනිවාර්යෙන් විභාගයට එන ප්‍රශ්නයක්. අනිවාර්ය ප්‍රශ්නයක්. මේ ලකුණු වාට තේරෙනවා ගන්නම පුළුවන් වාට අනිවාර්යෙන් දැන්. නේද? අනිවාර්යෙන් ගන්න පුළුවන් බොහොම ලේසි. ගණන් දෙකක් හදනකොට තේරෙයි. වැඩේ ලේසි කියලා. දැන් පෙරසරි ගිණුම හදනවා. ඉතින් පෙරසරි ගිණුම විතරයි අහලා තියෙන්නේ වෙන මොකුත් අහලා නැහැ ඇත්තටම. පෙරසරි එක ගිණුම. ඒකක රුපියල්. ඒකක රුපියල් නැත්තම් වටිනාකම. ඉස්සෙල්ලාම ද්‍රව්‍ය එක. ද්‍රව්‍ය එක. මේ ක්‍රියාවලියට යදපු ආරම්භක යදවුම් කීයද පුතේ? මේ ද්‍රව්‍ය යෙදුවා කිලෝග්‍රෑම් 2800ක් 80 ගානේ. ඒ කියන්නේ පුතේ 224000ක්. 2800යි 224000යි. ශ්‍රමය පළවෙනිම වැඩේ පුතේ පෙරසරිය සීළු පිරිවැය පෙරසරි ගිණුමට හර කරන්න. ශ්‍රමය කීයද? 118350යි. 118350යි. ඊට පස්සේ පොදු කාර්යය. පොදු කාර්යය තියෙනවා පුතේ 70යි 200යි 70200යි. ඔච්චරයි පළවෙනි වැඩේ ඕක. හරිම ලේසියිනේ. පෙරසරියේ සියලු පිරිවැය පෙරසරි ගිණුමට හර කරන්න. ඊට පස්සේ සාමාන්‍ය හානි සුන්බුන් නගය. සාමාන්‍ය හානි සුන්බුන් නගය සාමාන්‍ය හානි ගිණුම හර පෙරසරි ගිණුම බැර. ඔයා දැක්කා සාමාන්‍ය හානි 140යි. ඒකේ සුන්බුන් නගය කීයද? සාමාන්‍ය හානි සුන්බුන් නගය නේ කිලෝග්‍රෑමයක් 23 ගානේ. ඒතර සාමාන්‍ය හානි සුන්බුන් නගය ඔයා ගණනය කරගත්ත ඒ අවස්ථාවේදී සාමාන්‍ය හානි ඒකක වලින් 140යි 23යි වැඩි කළා මේ. ඒක ගණනය කරගත්තා මේ. සාමාන්‍ය හානි සුන්බුන් නගය 3220යි. නේද? 140 වැඩි කරා 23 3220යි. අන්න ඒක සාමාන්‍ය හානි ගිණුම හර පෙරසරි ගිණුම බැර. ඊට පස්සේ නිමිතෝගය පෙරසරි දෙකට මාරු කරනවා නිමිතෝගය. පෙරසරි දෙකට මාරු කරනවා. නිමිතෝගය කීයක්ද? 2000 නිමිතෝගය කීයද? නිමිතෝගය 2500යි. 2500. වැලියු එක කීයද? මේ පෙරසරි ගිණුම බැර ඊළඟ පෙරසරි ගිණුම හර වැලියු කරලා තියෙන්නේ මේ ඇගයුම් ප්‍රකාශනය හැදුවේ ඒකට පුතේ 387500යි. 387500යි. අසාමාන්‍ය හානියක් මේකෙත් තියෙන්නේ. එතකොට අසාමාන්‍ය හානියක් තියෙනවා නම් අසාමාන්‍ය හානි ගිණුම හර පෙරසරි ගිණුම බැර 10යි. අසාමාන්‍ය හානි අගය අපි ගණනය කරගත්ත පුතේ. අසාමාන්‍ය හානි 10 ඒකේ වැලියු එක 1550යි කියලා. අසාමාන්‍ය හානි ගිණුම හර මෙතන බැර. මේකේ තියෙන නොනිමි තොගයක්. එහෙනම් නොනිමි 15ට ගෙනියනවා තුලනය කරන්න කලින්. නොනිමි කොච්චරක් තියනවද? 150ක් තියෙනවා. නොනිමි නේ. නොනිමි භෞතික ඒකක වශයෙන් තියෙනවා කීයක්ද? 150ක්. ඒක වැලියු කරා අපි මේ නිෂ්පාදන පිරිවැය ඇගයුම් ප්‍රකාශන නොනිමි වැලියු කරලා තියෙනවා කීයක්ද පුතේ? 20280යි. එහෙනම් අපි 20280යි කියලා තුලණයට පෙර 20280යි.
තුලණයට කලින් මේක පහළට ගෙනියනවා. වෙන මොකුත් තොරතුරු නැහැ. තුලණය කරාට පස්සේ නොනින්තෝගේ ඉදිරියට ගෙන යනවා 150ක් ඊළඟ කාලච්ඡේදයේ 20280යි කියලා. දැන් තුලණය කළා තමන්ට සතුටු වෙන්න පුළුවන් බලන්න හර පැත්තේ බැර පැත්තේ ඒකක සහ පිරිවැය බැලන්ස් වෙනවද කියලා. පිරිවැය බැලන්ස් වෙනවද කියලා බලන්න ලස්සනට. 2,24,000යි ධන 1,18,350යි ධන 70,200යි. ඔයාලට හර පැත්තේ නැති 4,12,550ක්. බැර පැත්තේ නැති 4,12,550ක්. 4,12,550ක්. දැන් ඔයාලට පැහැදිලි වෙන්නේ නැති හරිම ලේසි වැඩක් නේද? හරිම ලේසි වැඩක්. පෙරසැරි ගිනුම් පිළිල කරන එක නොනිමි වැඩ තිබ්බා කියලා මට එච්චර අමාරු දෙයක් නෙවෙයි ඒක. නේද? දැන් ඔයාලට තේරෙනවා ඇති නොනිමි වැඩ තිබ්බා කියලා මට ඒක අමාරු වැඩක් නෙවෙයි. මම බොහොම ලේසියෙන් හදාගත්තා කියලා දැන් ඔයාලට තේරෙනවා ඇති. නේද? දැන් අපි එන්නේ 2021 ජනවාරි ප්‍රශ්න අංක 10ට. 2021 ජනවාරි ප්‍රශ්න අංක 10ට. right. 2021 ජනවාරි ප්‍රශ්න අංක 10 83 ප්‍රශ්න පත්‍රයේ. ඔයාට මේක දිහා බැලුවහම තේරෙන්නේ පුතේ මොකද්ද කියලා බලන්න. right. හොඳට කියවන්න ගන්න. හොඳට කියවන්න ගන්න. හොඳට කියවන්න ගන්න. බලන්න. සීමිත PRC සමාගම අඛණ්ඩ නිෂ්පාදන ක්‍රියාවලියක් කරහා X භාණ්ඩ නිෂ්පාදනය කර විකුණු ලබයි. එහිදී නිෂ්පාදනය සම්පූර්ණ වන තුරු එක් පෙරසරයක් ඊළඟ පෙරසර මාරු කරනු ලැබේ. පළවෙනි පෙරසරියට අදාළ පහත් තොරතුරු සපයත. පළවෙනි පෙරසරියට අදාළ තොරතුරු ටික දීලා තියෙනවා. අවසාන නොනිමි තියෙනවා. ඉස්සෙල්ලා වගේමයි ගාන. ඉතින් පුතේ මේ ගාන මම මේකත් හදන්නම්. ඔයාලට පැහැදිලි වෙයි මේ 83 විභාගය මොන තරම් ලේසි විභාගයක්ද කියලා. මොන තරම් ලේසිද කියලා මේ ප්‍රශ්න. නේද? අර හදපු ගානෙම අච්චුවේම ගානක් එනවා අයත්. අපි බලමු. ඒකත් පළවෙනි පෙරසරියට දාලා එක පෙරසරිය. යෙදවුම් කිලෝග්‍රෑම් 10400යි. යෙදවුම් නිමිතෝගේ දෙවෙනි පෙරසරියට මාරු කරනවා නිමිතෝගේ 7620යි. නොනිමි තියෙනවා පුතේ 1800ක්. නොනිමි 1800යි. මාසේ අවසානයේ කිලෝග්‍රෑම් 1800ක නොනිමි වැඩ තියෙනවලු. එහෙනම් වෙච්ච දෙයක් නැතිව කීයක් තියෙනවද? 7620ක්. නිමිතෝගේ 1800කට වෙච්ච දෙයක් නැහැ. 9420යි. ඒ කියන්නේ වෙච්ච දෙයක් නැතිව කීයක් තියෙනවද? ඒකට අපි කියන සත්‍ය හානිය කියලා. 10400න් අඩු කරන්න පුතේ 9420ක්. ඔයාලට පේනවා 980කට වෙච්ච දෙයක් නැහැ. ඒකට අපි කියන සත්‍ය හානිය කියලා. 10400ක් දැම්ම ආරම්භක නොනිමි නෑ මේ ගානේ. 10400ක් තිබුණා. දැම්ම 7620ක් නිමිතෝකේට මාරු කරගත්තා. ඒ කියන්නේ දෙවෙනි පෙරසරියට මාරු කරා. තව 1800ක් නොනිමි විදිහට තියෙනවා. ඒ කියන්නේ ඔක්කොම 9420යි. 10400ක් දැම්ම. ඒ කියන්නේ 980ක් හානි වෙලා. අපි කියන එක සත්‍ය හානිය කියලා. මේකේ බලාපොරොත්තු වෙච්ච හානිය කීයද? සාමාන්‍ය හානිය. ඍජු ද්‍රව්‍ය වලින් 5% සාමාන්‍ය අපතේ. ඒ කියන්නේ 10400ක් නේ දැම්මේ. ඕකෙන් 5% කොහොමත් හානි වෙයි කියලා හිතුවා. නැතුව නෙමෙයි. ඒක 10400න් 5% තමයි හානි වෙයි කියලා හිතුවේ. නේද? 10400න් පුතේ 5% හානි වෙයි කියලා හිතුවා. ඒ කියන්නේ අපි හිතුවා 520ක් හානි වෙයි කියලා. හැබැයි ඊට වඩා ඇත්ත හානිය වැඩි. ඊට වඩා ඇත්ත හානිය වැඩි.
වැඩි හින්දා අපි ඒකට කියනවා පුතේ අසාමාන්‍ය හානියක් කියලා. මේ ගානෙත් තියෙන අසාමාන්‍ය හානිය. අසාමාන්‍ය හානිය. විභාගයට අසාමාන්‍ය ලාභයක් තියෙන ගණනුත් එන්න පුළුවන්. හැබැයි මේ ගානෙත් අසාමාන්‍ය හානියක් හිතුවට වඩා වැඩිපුර හානි වෙලා තියෙන පුතේ 460ක්. මොකද බලාපොරොත්තුනේ 520ක් හානි වෙයි කියලා ඇත්තටම 980ක් හානි වෙලා. ඒ කියන්නේ 460ක් හිතුවට වඩා හානි වෙලා තියෙනවා. බලාපොරොත්තු වෙච්ච මට්ටමට වඩා 460ක් ඒකක හානි වෙලා තියෙනවා. රයිට්. පැහැදිලිනේ? පැහැදිලි. දැන් චිත්‍රය ඇඳගත්තා නම් වැඩ ටිකක් හරි. අපෙන් ඉල්ලන්නේ ඉස්සෙල්ලා වගේමයි නිෂ්පාදන පිරිවැහ ඇගයුම් ප්‍රකාශනයයි පෙරසරි ගිණුමයි. රයිට්. ඕන්නම් මේකේ පැත්තක දාගමු සාමාන්‍ය හානි සුන්බුන්නගේ. සුන්බුන්නගේ සාමාන්‍ය හානි කිලෝග්‍රෑමයක් 70 ගාන විකුණන්න පුළුවන්ලු. සාමාන්‍ය හානි පුතේ 520යි. ඒතර සාමාන්‍ය හානි ඇත්ත හානිය නෙමෙයි බලාපොරොත්තු වෙච්ච හානිය සුන්බුන්නගේ තමයි පුතේ 520 වැඩි කිරීම 70. 36400යි. සාමාන්‍ය හානි සුන්බුන්නගේ 520 වැඩි කිරීම 70. එච්චරයි. දැන් ඉතින් පෙරසේමයි සමානුපාතික එකක් ගන්න ඕනේ මොනවද ඉස්සෙල්ලා වගේමයි ද්‍රව්‍ය ශ්‍රමය සහ විචල්්‍ය පොදුකාරය. නේද? ඒ තුනෙන්ම තමයි ගන්න වෙන්නේ. නේද? මොකද ඒ තුනම තමයි මේකෙත් තියෙන්නේ. නේද? මොකද ද්‍රව්‍ය වලින් 100%යි ශ්‍රමයෙන් 80%යි විචල්්‍ය පොදුකාරය 60%යි. නිමෝම් ප්‍රසතේ වෙනස් එකිනෙකට. ඒ නිසා මේ පිරිවැය සංරචක තුනට සමානුපාතික එකක වෙන වෙනම අපි ගණනය කරන්න අවශ්‍යයි. ඉතින් පුරුදු විදිහටම ගහනවා නිෂ්පාදන පිරිවැහ ඇගයුම් ප්‍රකාශනය රූල් 18ක් විතර පල්ලෙහාට ගහ ගන්න. භෞතික ඒකක සමානුපාතික ඒකක 3යි. ඉස්සෙල්ලා වගේම ද්‍රව්‍ය ශ්‍රමය පොදුකාරය. තව කොලම් එකක් තියලා ගන්නවා. ඊට පොඩි පොඩි වැඩ ටිකක් කරගන්න. විස්තරය භෞතික ඒකක සමානුපාතික ඒකක ද්‍රව්‍ය ශ්‍රමය පොදුකාරය. මේකට අපි දානවා නමක් නිෂ්පාදන පිරිවැය හා ඇගයුම් ප්‍රකාශනය. නිෂ්පාදන පිරිවැය හා ඇගයුම් ප්‍රකාශනය. නිෂ්පාදන පිරිවැය හා ඇගයුම් ප්‍රකාශනය. රයිට්. ඉස්සෙල්ලාම දාගන්නවා නිෂ්පාදනය. නිෂ්පාදනය. නිමිතොගය. මේකේ නිමිතොගය කීයද? නිමිතොගය. නිමිතොගය 7620යි. එහෙනම් භෞතිකයක 7620යි. එයා ගැන කතා කරන්න දෙයක් නෑ. එයා 100%ක් නිමයි. ඒකින්ද සමානුපාතික එකත් ඒ පිරිවැය අයිතමේ ඒ ගානම තමයි පුතේ. අවසාන නොනිමි. ඒක එහෙම නෑ. අවසාන නොනිමි භෞතික එකක වලින් නම් තියෙනවා පුතේ 1800ක්. භෞතික එකක 1800යි. සමානුපාතික එකක කොහොමද ගන්නෙ? භෞතික එකක වැඩි කරනවා නිමෝම් ප්‍රතිශතයෙන්. දැන් ද්‍රව්‍ය නම් 100%යි. මේ ගාන දීලා තියෙන ද්‍රව්‍ය වල නොනිමි ප්‍රතිශතය නිමි ප්‍රතිශතය 100%යි. ඒ කියන්නේ ඒකේ සමානුපාතික එකකත් භෞතික එක වල සමානයි 1800යි. හැබැයි ශ්‍රමේ නෑ එහෙම. ශ්‍රමේ 180යි පුතේ. එහෙනම් ශ්‍රමේ භෞතික එක ගණනය කරන්න 1800 වැඩි කරන්න 180ෙන්. නේද? 1800 වැඩි කරන්න 180ෙන්. 1800 වැඩි කිරීම 180. 1440යි. 1440. සමානුපාතික 1440යි ශ්‍රමේ. පොදු කාර්ය වලින් 160යි. එහෙනම් 1800න් 160ක්. එක්දාස් 80යි. දැන් නිමිතෝගේ දාන අවසාන නොනිමි. මේකට අපි බලන්න ඕනේ තව ගලපන්න ඕනේ මොකද්ද? අසාමාන්‍ය හානිය.
අසාමාන්‍ය හානි එකතු කරන්න ඕනේ. බැරි වෙලාවත් අසාමාන්‍ය ලාභයක් ආවොත් ඇත්ත නිමවුමෙන් ඒක අඩු කරන්න ඕනේ. එතකොට තමයි ඉන්නේ අපේක්ෂිත හොඳ එකක නැත්තම් මුළු සමානුපාතික එකක. මේ ගානේ අසාමාන්‍ය හානියක් තියෙන පුතේ 460ක්. අසාමාන්‍ය හානියක් තියෙන ඉඳ ඒක එකතු කරනවා. මම මේක ඇයි එකතු කරන්න කියන එක බොහොම පැහැදිලි කරනවා තියරි වීඩියෝ එක. 460ක් එකතු කරන්න. අසාමාන්‍ය හානි අසාමාන්‍ය ලාභයක් තිබ්බොත් අඩු කරන්න ඕනේ ඈ. අපි හදපු ගණන් දෙකේම අවාසනාවට වගේ තිබ්බේ අසාමාන්‍ය හානියක්. දැන් අපි මේකට කියනවා මුළු සමානුපාතික එකක කියලා. මුළු සමානුපාතික එකක. මුළු සමානුපාතික එකක 7620 ධන 1800 ධන 460 9880යි 7620 ධන 1440 ධන 460 9520යි 7620 ධන 1080 ධන 460 9160යි. කොහොම තමයි සමානුපාතික එක ගන්න මුළු සමානුපාතික එක. ඊට පස්සේ දැන් නිෂ්පාදන ප්‍රකාශනය හරි ඊගාවට පිරිවැය. කාලච්ඡේදයේ පිරිවැය. කාලච්ඡේදයේ පිරිවැය. ඉස්සෙල්ලම දාන කාලච්ඡේදයේ පිරිවැය. ද්‍රව්‍ය 13,10,920යි. 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 ශ්‍රමයේ 7,42,560යි. 7,42,560යි. පොදු කාර්ය 2,83,960යි. ඊට පස්සේ මේකෙන් පුතේ අඩු කරනවා සුන්බුන් අගය සාමාන්‍ය හානි සුන්බුන් අගය සාමාන්‍ය හානි සුන්බුන් අගය. ඒක අපි සම්ප්‍රදායක් විදිහට අඩු කරන්නේ ද්‍රව්‍යයකින්. ඒකත් මම ගණනය කරගත්ත ආරම්භයේදී මට ලේසි වෙන්න සාමාන්‍ය හානි සුන්බුන් අගය 36420යි. 36400 නේද? සාමාන්‍ය හානි කිලෝග්‍රෑමයක් 70 ගාන විකුණන්න පුළුවන්. සාමාන්‍ය හානි 900 සාමාන්‍ය හානි 520යි. 520 වැඩි කරාම 36400යි. right. දැන් අපිට එනවා ශුද්ධ පිරිවැය. ශුද්ධ පිරිවැය. ශුද්ධ පිරිවැය. ශුද්ධ පිරිවැය 1310 920 ඍණ 36400 12,74,520යි. 12,74,520යි. 7,42,560යි. 2,83,960යි. ඒ තමයි දෙක. දැන් අපි ඊගාවට ගණනය කරනවා ඒකකයක ශුද්ධ පිරිවැය. ඒකකයක ශුද්ධ පිරිවැය. ඒකකයක ශුද්ධ පිරිවැය. 12,74,520 බෙදන්න නේ 12,74,520 බෙදන්න පුතේ 9,880. ලස්සනට එනවා 129යි කියලා. 7,42,560 බෙදන්න පුතේ 9,520. 78යි. 2,83,960 බෙදන්න පුතේ 9,160. හරියටම එනවා 31යි කියලා. දැන් ඔයා බලන්න ඒකකයක පිරිවැය කීයද? 31 ධන 78 ධන 129. 238යි. 238යි. 31 ධන 78 ධන 129. 238යි. ඒකකයක ශුද්ධ පිරිවැය. ඒකකයක ශුද්ධ පිරිවැය.
238යි. right ඇගීම අපි වැලියුේෂන් එකක් කරනවා. නිමිතෝගය දැන් නිමිතෝගේ වැලියු කරනවා. නිමිතෝගේ පුතේ ඒකකයක් ඒ කියන්නේ 238යි. නිමිතෝගේ කීයක් තියෙනවද? මේ බලන්න නිමිතෝගේ 7620යි කිලෝග්‍රෑම්. 7620යි. එකක් අගය කරන්නේ 238 ගානේ. 7620ක් අගය කරනවා 238 ගානේ. දහඅට ලක්ෂ 13560යි. 18 ලක්ෂ 13560යි. නිමිතෝගේ. ඊට පස්සේ නොනිමි. ඉස්සලා වගේම පුතේ නොනිමි එකවරම අගය කරන්න බෑ. මොකද සමානුපාතික ඒක එකිනෙකට වෙනස් නොනිමි වල. මේ බලන්නකෝ. නොනිමි වල අවසාන නොනිමි වල ද්‍රව්‍ය වලින් සමානුපාතික එක 1800යි. ඒතර 1800 වැඩි කරනවා අපි ද්‍රව්‍ය වල නම් එකක් රුපියල් 129යි. එහෙනම් 1800 වැඩි කරන 129. එතකොට එනවා පුතේ 232200යි. ශ්‍රමයේ සමානුපාතිකයක පුතේ 1440යි. එහෙනම් 1440 වැඩි කරනවා 78යි. 1440 වැඩි කරනවා 78යි. 112320යි. පොදු කාර්ය සමානුපාතිකයක පුතේ 1080යි මේ 1080යි වැඩි කරනවා 31කින් 1080 වැඩි කිරීම 31 33480යි 112යි 320යි ධන 232යි 200යි 378000යි අසාමාන්‍ය හානිය ඒකත් අගය කරන්න ඕනේ. අසාමාන්‍ය හානිය අපි බැලුවා හොයාගත්තා මෙති අසාමාන්‍ය හානිය 460යි. ඒක හැම එකෙම එක ගානේ. ඒකින්ද කෙලින්ම 460 වැඩි කරනවා 238න්. හොඳ ඒකකයක පිරිවැයීම වැඩි කරනවා. මොකද ඒකේ ද්‍රව්‍ය ශ්‍රමයේ පොදු කාර්ය තුනෙන්ම එක විදිහටම හානි වෙලා තියෙන්නේ. 460 වැඩි කිරීම 238 1,94,400යි 1,94,480යි. දැන් බලන්නකො ලස්සනයිනේ. නිමිතෝගේ අගය කරා, නොනිමි අගය කළා, අසාමාන්‍ය හානි අගය කළා. ගාන හදලා ඉවරයි. නේද? නිෂ්පාදන පිරිවැය ඇගීම් ප්‍රකාශන හැදුවා කියන්නේ ගාන හදලා ඉවරයි ගොඩක් දුරට. එහෙනම් හරි ලේසි. දැන් මොකද්ද කරන්න තියෙන්නේ පුතේ? දැන් අපිට කරන්න තියෙන්නේ අපෙන් අහලා තිබ්බා පෙරසරි ගිණුම පිළිල කරන්න. ඉතින් පෙරසේම රුකුල් 7ක් විතර පල්ලෙහාට ගහගත්තා. නේද? පෙරසරි එක ගිණුම ඒකක රුපියල් නැත්තම් වටිනාකම ඒකක රුපියල් අමුද්‍රව්‍ය එක අපි අමුද්‍රව්‍ය එක කියලා කියන්නේ සාමාන්‍ය මූලික දව් මේ ක්‍රියාවලියට යොදලා තියෙන මූලික අමුද්‍රව්‍ය විදිහට කීයද පුතේ මේ 10400යි කිලෝග්‍රෑම් නම් 10400යි වැලියු එක 13,10,920යි 13,10,920යි ශ්‍රමය ඒකක කොලම් එකට දාන්නේ ඒවා දන්නවා 7,42,560යි 7,42,560යි පොදු කාර්ය
විචාල්‍ය පොදුකාර 2,83,960යි. 2,83,960යි. එච්චරයි පිරිවැය තියෙන්නේ. ඊට පස්සේ සාමාන්‍ය හානි සුන්බුන්නගේ. සාමාන්‍ය හානි ගිණුම හර පෙරසරි ගිණුම බැර. සාමාන්‍ය හානි අපි ගණනය කරගත්ත පුතේ 520යි. ඒකේ සුන්බුන්නගයත් ගණනය කරගත්ත මම 34200යි කියලා. බලන්න මේ තියෙන්නේ. සාමාන්‍ය හානි සුන්බුන්නගේ 36400යි. 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 සාමාන්‍ය හානි ගිණුම හර පෙරසරි ගිණුම බැර. ඊට පස්සේ නිමිතෝගේ. නිමිතෝගේ අතර මාරු වෙන්නේ පුතේ පෙරසරි දෙකට. පෙරසරි දෙක ගිණුම හර පෙරසරි එක බැර. නිමිතෝගේ කොච්චරක්ද? 7620යි. 7620යි. වැලියුේෂන් එක කළා මේදී. වැලියු කළා නිමිතෝගේ 18,13,560යි. 18,13,560යි. ඊට පස්සේ අසාමාන්‍ය හානියක් තිබ්බේ. ලාභයක් තිබ්බනම් අසාමාන්‍ය ලාභ බැර පෙරසරි ගිණුම හර. මේකේ අනිත් පැත්ත අසාමාන්‍ය හානියක් තියෙන්නේ. අසාමාන්‍ය හානි ගිණුම හර පෙරසරි ගිණුම බැර. ඒතර අසාමාන්‍ය හානියක් තියෙනවා 460ක්. එක් ලක්ෂ 9,480යි. 109යි 480යි. 109යි 480යි. 1,09,480යි. ඊට පස්සේ නොනිමි තියෙනවා. නොනිමි පහලට ගෙනියනවා තුලනය කරන්න කලින්. එච්චරයි තියෙන සටහන් කරන්න පුතේ පෙරසරි ගිණුමේ. තුලනය කරාම නොනිමි ඉදිරියට යනවා හර පැත්තෙන්. නොනිමි කොච්චරක් තියනවද? කිලෝග්‍රෑම් නම් 1800ක්. ඒ කියන්නේ ඒකක තීරුවෙන් 1800ක්. වැලියු එකක් විදිහට මේ වැලියු කරලා තියෙන දැනට මම නොනිමි. නොනිමි වැලියු කරා 3,78,000යි. 3,78,000යි. ඒක පාගේ මේ පැත්තෙන් ඉදිරියට ගෙන යනවා. තුලණයෙන් පස්සේ. ඔයා බලන්න ලස්සනට බැලන්ස් කළා. පිරිවැය සහ ඒකක ලස්සනට බැලන්ස් වෙනවා ඇති 10,400. මාර ලස්සනයි මෙහෙම ගාණක් හදලා තුලණේ වුණාම ඔයාට මාර සතුටක් එන්න ඕනේ හරිනම්. නේද? එන්න ඕනේ හරිනම්. දැන් ඔයාට පේනවා පුතේ බොහොම ලේසි නේද? නොනිමි වැඩ තිබ්බත් පෙරසරි ගිණුම් හදන කෙච්චර අමාරුුනේ නෑ නේද? මේ 83 තිබ්බ විභාග ප්‍රශ්නවල බොහොම ලේසියෙන් ඔයා මේක හැදුවා කියලා ඔයාට තේරෙන්න ඕනේ දැන්. නේද? අමාරු වුණාද? අමාරුද ඒක? නේද? දැන් තියරි ටික බලලා මේක බලනවා නම් මං හිතනවා ඔයාට හරිම ලේසි කියලා වැඩේ. ලේසි නේද? ඒ පේපර් එක ලේසි නේද පුතේ හැදුවා?